හරි දැන් බලන්න 12 වෙනි ප්‍රශ්නේ ධර්මයේදී ඇප්ලයිඩ් එකේ 12 වෙනි ප්‍රශ්නේ. අපි ප්‍රශ්නේ බලමු. පළවෙනි කොටස A කොටස 12 වෙනි ප්‍රශ්නේ රූපේහි ABC හා LMN ත්‍රිකෝණ ACB LNM කෝණාංශක 90 හා ABC LMN 90යි. ABC LMN අංශක 90 වෙච්ච ACB හා LNM ACB කෝණ 5 බෙදීම 3යි B කෝණයයි M කෝණයයි අංශක 90යි වූ BC හා MN අඩංගු මුහුණත් සුමට තිරස් ගෙබිමක් මත තබන ලද පිළිවෙලින් X හා Y සර්ව සම සුමට ඒකාකාර කූණ්‍ය දෙකක ගුරුත්ව කේන්ද්‍ර තුලින් වූ සිරස් හරස්කඩ වේ. ස්කන්ධය 3යි වූ X කූණ්‍ය ගෙබිම මත චලනය වීමට නිදහස් වන අතර Y කූණ්‍ය අතලව තබා ඇත. y අචලයි x චලනය වෙන්න පුළුවන්. AC හා LN රේඛා අදාළ මුහුණත් වල උපරිම බෑවුම් රේඛා වේ. A හා L හි සවිකර ඇති සුමට කුඩා කප්පි දෙකක් මතින් යන සැහැල්ලු අවිතන්න තන්තුවක දෙකළවර ස්කන්ධ පිළිවෙලින් සිම්පල් M 2M වූ P හා Q අංශු දෙකකට ඇඳා ඇත. රූපයේ පරිදි ආරම්භක පිහිටීමේදී තන්තුව නොබුරුල්ව හා AP සමානයි AL සමානයි LQ සමානයි සිම්පල් AP හා සිම්පල් A P හා Q අංශු පිළිවෙලින් AC හා LN මත අල්වා තැබේ. මේ රූප සටහනේ විදිහට ආරම්භයේදී තියෙනවා මෙයා අචලයි මෙයා චලනය වෙන්න පුළුවන්. ඊට පස්සේ උදාහරණයක් y වෙත යාමට x ගන්න ලබන කාලයේ සිම්පල් A g ඇසුරෙන් නිර්ණය කිරීමට ප්‍රමාණවත් සමීකරණ ලියන්න. සමීකරණ ලියන්න විතරයි කියලා තියෙන්නේ. එතකොට මේ 2m බර වැඩි නිසා q බර වැඩි නිසා මෙයා මෙහාට චලනය වෙනවා. එතකොට මේ p උඩට යනවා. එතකොට මෙයාව මේ දිශාවට චලනය වෙනවා. එතකොට x කියන එක්කෙනා q කියන අචල කුට්ටිය ළඟට චලනය වෙනවා. ඒ චලනය වෙන කාලය හොයන්න සමීකරණ ලියන්න කියලා තමයි තියෙන්නේ. හරි. බලන්න එතකොට ඒ කොටස රූප සටහන බල රූප සටහනට ලකුණු 35ක් තියෙනවා. බල සහිත බල ඇන්දනියකටයි තොරණ අපි ලකුණු අතින් දාගන්න එකටයි ඒ ඔක්කොටම ලකුණු 35ක් එනවා. බලන්න. මේ රූප සටහන තිබ්බේ මෙහෙම x කියන කුට්ටියයි y කියන කුට්ටියයි 2m කියන අපි මේ පැතින් දාමු 2m කියන ස්කන්ධය තියෙනවා පහළට 2mg. එතකොට යාව සිම්පල් f තරණයෙන් පල්ලයට යනවා කියලා ගත්තොත් ප්‍රතික්‍රියාව s කියලා ගන්නවා. තව යාට තියෙන බලයක් තන්තුවේ ආතතිය. මේ තන්තු සුමට කප්පි මතින් යන හින්දා හැමතැනම තන්තුවේ ආතති සමානයි. ඊට පස්සේ යා මත එහෙම බල එනවා. මෙයා නිශ්චලයි. මෙතන කප්පියෙන් t කියන බලය එනවා මේ තන්තු මත. ආයි මෙතන මැද ආතතිය එනවා. ආයි මෙතන ආතතියක් එනවා. ආයි එන්නේ සිම්පල් m ස්කන්ධයට. සිම්පල් m ස්කන්ධය ගත්තොත් එයාට තියෙන බල තමයි මෙතන සිම්පල් mg තියෙනවා පල්ලෙහාට ප්‍රතික්‍රියා වාර් තියෙනවා. මේ ආතතිය තියෙනවා. මෙයාගේ ත්වරණය එතකොට සිම්පල් f ඍණ කැපිටල් F. x ට සාපේක්ෂව මෙයාගේ ත්වරණය සිම්පල් f ඍණ කැපිටල් x f. මොකද කැපිටල් F කියන්නේ x ගේ පොළවට සාපේක්ෂ ත්වරණය. මේ x කැපිටල් x කියන කුට්ටිය මේ පැත්තට කැපිටල් F ත්වරණයකින් යනවා නම් මේ කුට්ටියට සාපේක්ෂව මේ සිම්පල් m ගේ ත්වරණය වෙන්නේ උඩ දිශාවට සිම්පල් f ඍණ කැපිටල් F එක අපි මේ ලියනකොට බලමු. හරිද? හරි. ඊට පස්සේ එහෙම බල ලකුණු කරලා දැන් ත්වරණ ලියන්න තියෙන්නේ. අපි ගන්නවා අතින් දා ගන්න ඕනේ ත්වරණ. මොකද එයාලා දෙන්නේ මේ බල රූප සටහනේ සාපේක්ෂ ත්වරණ ගානේදී ත්වරණ අතින් දා ගන්නවා. අපි ගන්නවා පොළවට සාපේක්ෂ x කියන කුට්ටියේ ත්වරණ. පොළවට සාපේක්ෂ x කුට්ටියේ ත්වරණය කැපිටල් F ගන්නවා දකුණු දිශාවට. මොකද මෙයා මෙහාට චලනය වෙන්නේ. ඉහළට බල අසමතුලිත බල නැති හින්දා මෙහාට චලනය වෙන්නේ. ඊට පස්සේ පොළවට සාපේක්ෂ q කියන එක්කෙනා. පොළවට සාපේක්ෂ q ගන්න පුළුවන්. මොකද මේ අනිශ්චලයිනේ. q කියන එක්කෙනා තමයි චලනය වෙන්නේ මේ කුට්ටිය තුල. එතකොට q කියන එක්කෙනා මේ කුට්ටිය මත චලනය වෙනවා කියන්නේ පොළවට සාපේක්ෂ වගේමයි. ඇයි මේ අනිශ්චල නිසා? නිශ්චල වස්තුවකට සාපේක්ෂව පොළවට සාපේක්ෂව ගන්නවා කියන්නේත් එකමයි. ඒ නිසා ඊට සාපේක්ෂ පොළවට සාපේක්ෂ q කියන්නේ සිම්පල් f ත්වරණයක් පල්ලෙහාට අංශක 45කින්. ඊට පස්සේ x ට සාපේක්ෂ p
x ට සාපේක්ෂ p. ඒ කියන්නේ කැපිටල් x ට සාපේක්ෂව p ගත්තොත් සිම්පල් f ඍණ කැපිටල් f ත්වරණයකින් මෙයා ඉහළට යන්නේ. සිම්පල් f කියන්නේ මෙයාගේ පොළවට සාපේක්ෂ එක්කෙනා. එතකොට මෙයාගේ කැපිටල් F කියන්නේ x පොළවට සාපේක්ෂ එක්කෙනා. එහෙම ගන්නවා. ඊට පස්සේ පොළවට සාපේක්ෂ සිම්පල් පොළවට සාපේක්ෂ p ගේ ත්වරණය අපි ගන්න පුළුවන් අපිට මැද්දට x කියන එක්කෙනා දාලා. ඒතර පොළවට සාපේක්ෂ p ගේ මැද්දට x දැම්මොත් x ට සාපේක්ෂ p දාන පොළවට සාපේක්ෂ x එනවා. x ට සාපේක්ෂ p කියන එක්කෙනා අංශක phi බෙදීම 3ක් මෙහෙම අනතුරු තියෙනවා. ඔන්න ඒ කොටස තමයි මේ තියෙන්නේ f ඍණ f කියන සම්පූර්ණ බලය phi බෙදීම 3ක් තිරසෙන් උඩට ආනතියක් තියෙනවා. ආය ඊට පස්සේ එකතු කරානේ අපි පොළොවට සාපේක්ෂ x කියන එක්කෙනා මෙයා කඩාගද්දි එයාගෙනවා කැපිටල් F කියන එක්කෙනා මේ දිශාවට. එතකොට තිරසට විතරක් එන බලය එන්නේ සිම්පල් F. මෙයාගෙන් එනවානේ cos phi බෙදීම දෙකක් තිරසට. එතකොට සිම්පල් F ඍණ කැපිටල් F බෙදීම දෙකක් එන්නේ. ඒ දිශාවටම කැපිටල් F දින එයා සුළු කරාම තිරසට එන බල සිම්පල් F ඍණ කැපිටල් F බෙදීම දෙකයි. ඔන්න එතනින් එකක් අපි පොළොවට සාපේක්ෂව p ගෙත් හොයාගත්තා q ගෙත් හොයාගත්තා. තව එකක් තියෙනවා මෙතනින් ඍණ z ඩබල් ඩොට්. ඒ කියන්නේ x ධන y ධන z. ඒ කියන්නේ q ට තියෙන දුර මේ අපි නම් q කියන එක්කෙනාට තියෙන දුර x. මේ දෙන්න අතර දුර y. මෙයා අතර දුර z. එහෙම ගත්තොත් මේ තියෙන්නේ සම්පූර්ණයෙන් මේ තියෙන තන්තුවේ දිගනේ සම්පූර්ණයෙන්. ඔය කොහොම චලිත වුණත් තන්තුවේ දිග නියතයක්නේ. අන්නේ නියතය ඇසුරින් අපි මේක නියතයක් කියලා අරගෙන එයාව කාලය විශේෂයෙන් අවකලනය කරනවා දෙපාරක්. එතකොට ලැබෙන්නේ දුරක් දෙපාරක් කාලය විශේෂයෙන් අවකලනයෙන් ත්වරණය ලැබෙනවා. x ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් ධන z ඩබල් ඩොට් සමානයි බිංදු. එතනින් එනවා ඍණ z ඩබල් ඩොට් සමානයි x ඩබල් ඩොට් ඍණ y ඩබල් ඩොට් කියලා. ඔන්න ඔය බල ලකුණු කිරීමටයි මේ ත්වරණ ටික ලකුණු කර ගැනීමටයි ලකුණු 35ක් හම්බෙනවා. හරි. ඊට පස්සේ සමීකරණය අපිට ගොඩනගන්න කියලා තිබ්බේ. අපි ගන්නවා සමීකරණ 3ක් කාලය හොයන්න කියලා තිබ්බේ. සමීකරණ 3ක් ගන්නවා අංශුවේ චලිතය සඳහා කාලය x වෙත යන කාලය හොයන්න තිබ්බේ. p අංශුවට x ගේ චලිතය සඳහා දානවා. p අංශුවට x මත චලිතය සඳහා දානවා තිරස් දිශාවට. x දිගේ t සමානයි. එතකොට x දිගේ තියෙන බල t සමානයි 3i mf 3i mf ධන m. ඒ කියන්නේ px කියන සම්පූර්ණ p අංශුව තියෙන x මතනේ කැපිටල් x මතනේ. අන්නේ සම්පූර්ණ එකට දැම්මම a කියන ලක්ෂයෙන් තමයි තියෙන්නේ බලයක් තිරසට t කියන මේ පැත්තට තිරසට තියෙන බලයක් t කියලා a කියන ලක්ෂයෙන්. p 3i m උයි සැලකුවාම. එතකොට t සමාන යා විතරයි තියෙන බාහිර අසමතුලිත බලය. බිමින් ඝර්ෂණයක් නැහැනේ. එතකොට ඔය අරන් තියෙන්නේ p අංශුවයි x එකයි. එතකොට එයාගේ 3i m කියන්නේ x ගෙන් 3i m වතාවක් කැපිටල් F. ඒ කියන්නේ f ගෙන් තිරසට තියෙන ත්වරණය f සමාන m දැම්මම සිම්පල් m වතාවක් තිරසට තියෙන අනිත් ත්වරණය එන්නේ කැපිටල් F ධන සිම්පල් F ඍණ F බෙදීම 2. අපි ගත්තනේ තිරසට ත්වරණය. ඔන්න එතනින් p අංශුවට ත්වරණ f සමාන m තිරසට දානවා p ටයි x ටයි. දැන් බලන්න ඊට පස්සේ අපි p චලිතය සඳහා අපි තිරසෙන් අංශක 30ක් ගන්නතෝ p ගේ චලිතය සඳහා f සමාන m දානවා. ඒ දිශාවට. එතකොට ඒ p ට තියෙන්නේ t කියන කැපිටල් T කියන බලයක්. ආය mg යාගේ බරෙන් එනවා mg sin phi බෙදීම 3. එතකොට mg sin phi බෙදීම 3 කියන්නේ මූල 3 බෙදීම 2යි. එතකොට t ඍණ mg මූල 3 බෙදීම 2 සමානයි ඒ දිශාවට කැපිටල් P ට තියෙන ත්වරණය m වතාවක් කැපිටල් P ගේ ස්කන්ධය වතාවක් එයාට ඉහළට තිරසෙන් අංශක 30ක් ඉහළට අංශක 60ක් ඉහළට තියෙන ත්වරණය. එතකොට එතෙන්ට ත්වරණය එන්නේ සිම්පල් F ඍණ කැපිටල් F ධන කැපිටල් F බෙදීම 2. ওই විදිහට p ගේ තිරසෙන් දානවා. ඊට පස්සේ q ගේ චලිතය සඳහා අපි q ට දානවා f සමාන m තිරසෙන් අංශක 60ක් පහළ දිශාවට. ඒතර පහළ දිශාවට තමයි බාර ක්‍රියාත්මක වෙන්නේ q ගේ. එයාගේ 2i mg sin මූල 3 sin phi බෙදීම 3. 2i mg sin phi බෙදීම 3 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඒතර 2i mg මූල 3 බෙදීම 2
ඍණ t. t කියන්නේ එතකොට q ට තියෙන තන්තුවේ ආතතිය ඍණ t සමාන වෙනවා 2mft ට. 2mf 2mg බෙදීම මූල 3 බෙදීම 2 ඍණ t සමානයි 2mf. ඊට පස්සේ අපිට දැන් නොදන්න පද තියෙනවා capital F, capital T, simple F දන්නේ නැහැ. ආය අපිට ඕනේ x කියන වස්තුව y වෙත ළඟාවීමට ගතවන කාලෙනේ. එහෙනම් අපි y නිසල හින්දා අපි x ට දානවා s සමානයි ut ධන භාගයක් at වර්ගය තිරස් දිශාවට දකුණු දිශාවට. එතකොට x කියන වස්තුව y වෙත එන්න නම් simple a දුරක් දකුණට එන්න ඕනේ. එතකොට දුර a වෙනවා. ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි නිශ්චලතාවයෙන් පටන් ගන්න. ඒ නිසා එතන බිඳුවයි භාගයයි දකුණට කැපිටල් X ගේ ත්වරණය තියෙන්නේ කැපිටල් F කියලා. ඒතර භාගයයි F t වර්ගය. ඔන්න සමීකරණෙත් ගන්නවා. එතකොට මේ තුන ඇසුරින් කැපිටල් F හොයලා මෙතෙන්ට ගෙනත් දාලා t හොයාගන්න පුළුවන්. ඒක තමයි එතකොට මේ සමීකරණ ටික අපිට ඕන ප්‍රමාණවත් සමීකරණ ගන්න කියලා තිබ්බේ. ප්‍රමාණවත් සමීකරණ ටික ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට ඒ කොටසට ලකුණු 80ක් අපිට හම්බෙනවා. හරි. ඊට පස්සේ බලන්න B කොටස. රූපයේ පෙන්වා ඇති පරිදි සුමට සිහින් ABCDE බටයක් සිරස් තලයක සවි කර ඇත. එක එකක ස්කන්ධයේ සිම්පල් ලෙමු A හා B අංශු දෙකක් දිග 2.3 A වූ AB කොටස ඍජු වන අතර බලන්න B කොටස රූපයේ පෙන්වා ඇති පරිදි සුමට සිහින් ABCDE බටයක් සිරස් තලයක සවි කර ඇත. දිග 2.3 A වූ AB කොටස ඍජු වන අතර B හිදී අරය 2 A වූ BCDE වෘත්තාකාර කොටසට ස්පර්ශක වේ. ස්පර්ශක වේ. A හා E අන්ත O කේන්ද්‍රයට සිරස්ව ඉහළින් පිහිටයි. ස්කන්ධයේ M වූ P අංශුවක් A හිදී බටය තුල තබා නිශ්චලතාවයේ සිට සීරුවෙන් මුදාහරිනු ලැබේ. OA සමග තීටා කියන එක්කෙන ෆයි බෙදීම 3ත් 2යි ෆයිත් අතර. ඒ කියන්නේ මෙතන තීටා කියන්නේ OA කියන දෛශිකය සමග තීටා කියන එක්කෙන ෆයි බෙදීම 3ට වඩා වැඩි. 2යි ෆයි කියන්නේ මේ සම්පූර්ණ කෝණයට වඩා අඩුයි. කියන්නේ මේ කෝණය. කෝණයක් OP සාදන විට P අංශුවේ වේගය v යන්න v වර්ග සමානයි 4යි ga වතාවක් 2 ඍණ cos θ මගින් දෙනු ලබන බව පෙන්වා එම මොහොතේදී P අංශුව මත බටෙන් ඇති කරන ප්‍රතික්‍රියා සොයන්න. P අංශුව A සිට B දක්වා චලිතයේදී එය මත බටෙන් ඇති කරන ප්‍රතික්‍රියාවද සොයන්න. P අංශුව B පසු කරන විට P අංශුව මත බටෙන් ඇති කරන ප්‍රතික්‍රියාව වෙනස් වන බව පෙන්වන්න. හරි අපි බලමු දැන් B කොටස හදන හරි බලන්න අපි ඉස්සෙල්ලම රූප සටහනේ අපිට දීලා තියෙන දත්ත ටික ඇඳගමු. ඔය P කියන අංශුව ස්කන්ධයේ M කියනවා. අපි ගන්නවා AB කොටස. AB ඍජු කොටසදී මේ P ට මත ඇති කරන ප්‍රතික්‍රියාව S කියලා ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ θ කෝණයක් යනවා කියනවනේ ෆයි බෙදීම 3කින් පස්සේ. OA ෆයි බෙදීම 3කින් පස්සේ θ කෝණයක් කැරකෙනවා මෙන්න මෙහෙම මෙතෙන්ට එනකම්. ඒ කොටසේදී ප්‍රතික්‍රියාව R කියලා අපි ලකුණු කරගන්නවා. එතනදී ස්කන්ධයේ mg සිරස්ව පහළට. ඔන්න ඔය විදිහට රූප සටහන ලං කරන් අපි විභව ශක්ති ශුන්‍ය මට්ටමකුත් ලකුණු කරගන්නවා. ඒ කොටසට විතර ලකුණු 10ක්ම හම්බෙනවා. ඊට පස්සේ අපිට ප්‍රවේගය ගැන අහලා තිබ්බේ. P අංශුවේ ප්‍රවේගය OP OA සමග මෙන්න මේ කොටසේදී OA සමග අංශක ෆයි බෙදීම 3ත් 2යි ෆයිත් අතර ගමනේදී P ගේ ප්‍රවේගය අහලා තිබ්බේ. අපි එතකොට දන්නවා මෙතන ඉඳන් මේ ෆයි බෙදීම 3 පැන්නට පස්සේ එතන ඉඳන් 2යි ෆයිට යනකම් යන්නේ වෘත්ත චලිතයක. ඒ නිසා අපි වෘත්ත චලිතයට ශක්ති සංස්ථිති නියමයෙන් අපි වෘත්ත චලිතයේ ඇසුරින් ඒක හොයාගන්නවා. එතකොට ආරම්භක ශක්තිය වෙන්නේ ආරම්භයේදී 2යි A මූල 3යි U කොටසින් එන්නේ. එතකොට ආරම්භයේදී තියෙන ශක්තිය ආරම්භයේදී චාලක ශක්තියක් නැහැ. ප්‍රවේගයක් නැති ඉඳ ආරම්භයේ චාලක ශක්තිය බිඳුවයි. ඒකට එකතු කරන්න ඕනේ විභව ශක්තියක් තියෙනවා. මොකද විභව ශක්ති ශුන්‍ය මට්ටමින් 4යි A දුරකින් තමයි ඉහළට පිහිටන්නේ මේ කොටස. මේ කොටස බැලුවොත් ඒ දුර 4යි A. එක ගන්නේ මේ කෝණේ ෆයි බෙදීම 3යි
මෙතන දුර 2a. එතකොට මෙතන ලම්බකයිනේ මේ AB කියන එක්කෙනා ස්පර්ශකයක් වුණාම K මේ O කේන්ද්‍රයට AB ලම්බක වෙනවා. එතකොට ABO කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක් බවට පත් වෙනවා. එතකොට ඍජුකෝණී ත්‍රිකෝණය මෙතන අංශක 90යි මේ කෝණයේ අංශක 5 බෙදීම 3යි. සම්මුඛ පාදයේ දීලා කර්ණය අහන්නේ. එතකොට සම්මුඛ පාදයේ දීලා කර්ණය අහනවා නම් 2a මූල 3 වතාවක් sin cosec 5 බෙදීම 3 කියලා එන්න ඕනේ. cosec 5 බෙදීම 3. අන්න ඒ විදිහට මේ සම්මුඛ පාදයේ දීලා කර්ණය අහද්දී එතනින් එනවා 4a කියලා. එතකොට විභව ශක්තිය mg වතාවක් 4a. එයා සමාන වෙනවා අවසාන ශක්තිය ප්‍රවේගයක් තියෙනවා මෙතනින් එහාට යද්දී මෙයාට ප්‍රවේගයක් තියෙනවා. ඒ හින්දා ඒ ප්‍රවේගය තමයි අපි හොයන්න ඕනේ. භාගයයි mv වර්ගය තියෙනවා. ධන mg 2a cos theta. මෙතනින් පස්සේ චලිතේනේ අහන්නේ 2a cos theta කියන්නේ. එතකොට මෙතන මේ පාදේ ගත්තොත් අපෙන් අහන්නේ බද්ධ පාදයේ දිග. එතකොට මෙතන මේ වස්තුව මේ හරිය තියෙනවා කියලා ගත්තොත් එතනද මෙයා OP විභව ශක්ති ශුන්‍ය මට්ටමේ ඉඳන් එතෙන්ට තියෙන සිරස් උස වෙන්නේ 2a cos theta. එතකොට ඒක තමයි mg 2a cos theta කියලා. අරන් ඒක සුළු කරාම කෙලින්ම v වර්ග සමානයි 4ga වතාවක් 2 ඍණ cos theta එනවා. theta කියන එක කෙනා 5 බෙදීම 3ත් 2යි 5ත් අතර. ඊට පස්සේ අපෙන් අහලා තිබ්බේ ඊළඟට ප්‍රශ්නේ P අංශුව මත බටයෙන් ඇති කරන ප්‍රතික්‍රියාව එම මොහොතේදී. එතකොට R කියන එක්කෙනානේ මෙතනින් පස්සේ අපි ගත්තේ R කියන එක්කෙනා. එතකොට අපි ඉස්සෙල්ලම R කියන එක්කෙනා හොයන්න ලේසි ස්පර්ශකයේ දිගේ F සමානයි m දැම්මොත් නෙවෙයි. කේන්ද්‍රයේ දෙසට F සමානයි m දැම්මොත් තමයි R හොයන්න ලේසි. මොකද ස්පර්ශකයේ දිගේ F සමානයි m දැම්මොත් R කියන ප්‍රතික්‍රියාව ස්පර්ශකයට ලම්බකයි. මොකද කේන්ද්‍රයේ දෙසටනේ තියෙන්නේ. ස්පර්ශකයට ලම්බක වුණාම ඒ ඔස්සේ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ R ගෙන්. ඒ නිසා R ස්පර්ශකයේ ඔස්සේ ගන්න බෑ. ඒ නිසා අපි කේන්ද්‍රය ඔස්සේ දානවා F සමානයි මේ. එතකොට එනවා කේන්ද්‍රයේ දෙසට බරෙන් ඇති කරන සංරචකයේ mg cos theta ධන R සමානයි 2 mg වතාවක් 2 ඍණ cos theta m නේ. ත්වරණය දාන්නේ 2 mg වතාවක් 2 ඍණ cos theta. එතන අර v කියන එක්කෙනාගෙන් ගන්න තියෙන්නේ එක A සමානයි V ඔමේගා. V සමානයි R ඔමේගා. එතකොට ඔමේගා වෙනුවට V බෙදීම R දාලා V වර්ග බෙදීම R තමයි ස්පර්ශීය ත්වරණයට එන්නේ. එතකොට V වර්ග බෙදීම R කියන එක ඇසුරින් තමයි මෙන්න මේ මෙතන මේ F සමානයි m දාලා තියෙන්නේ. එතකොට 2 mg 2 ඍණ cos theta එනවා. එතකොට R එනවා mg වතාවක් 4 ඍණ 3යි cos theta කියලා. ඊට පස්සේ ප්‍රතික්‍රියාව අපිට හොයන්න කියද්දි ප්‍රතික්‍රියාව දෛශිකයක්නේ. ප්‍රතික්‍රියාවේ දිශාවත් අපි පෙන්වන්න ඕනේ. දැන් කෝණය නම් 5 බෙදීම 3යි 2යි 5 අතර දිශාව කේන්ද්‍රයේ දෙසටද ඉවතටද කියලා කියන්න ඕනේ. එතකොට අපි මෙතනදී ගත්තේ කේන්ද්‍රයේ දෙසට කියලානේ. මෙතන එතකොට කේන්ද්‍රයේ දෙසට ගත්ත උත්තරේ ධන වෙනවා නම් අපි ගත්ත දිශාව හරි. එතකොට බලන්න මෙතන උත්තරේ ධන වෙනවද කියලා බලන්න. mg කොහොමද ධන 4 ඍණ 3යි cos theta. cos theta කියන අගේ එකට වැඩි අඩු අගයක් නේ. ඒ නිසා එයාගේ අගේ එන්න පුංචි වෙනවා. ඒ නිසා මේ කොටසත් ධනයි. ඒ නිසා R කියන උත්තරේ මෙතනදී ධනයි. ඒ කියන්නේ අපි ගත්ත දිශාව හරි. මෙම ප්‍රතික්‍රියාව කේන්ද්‍රයේ දෙසට වෙනවා. මේ කොටසට ලකුණු 50ක් හම්බ වෙනවා. හරි. ඊට පස්සේ අපෙන් අහලා තිබ්බේ නලයේ ඍජු නලයේ ඇතුළත වෘත්ත චලිතයේදී ප්‍රතික්‍රියාව අංශුව A සිට B දක්වා චලිතයේදී බටෙන් ඇති කරන ප්‍රතික්‍රියාව. අංශුව A සිට B දක්වා චලිතයේදී අපි අර ඇඳලා තිබ්බ විදිහට ගත්තොත් F සමානයි මේ එකටත් දානවා. එතකොට A ඉඳන් B ට වෘත්ත චලිතයක් වෙන්නේ නැහනේ. මොකද ඍජු නලයක් දිගේ හරියට නිකන් ආනත්තලයක් දිගේ වස්තුවක් චලනය වෙනවා වගේනේ. ඍජු නලයක් දිගේ වස්තුවක් චලනය වෙනවා. එතකොට එයාට ත්වරණයක් එතකොට එයාට තියෙන්නේ
ආනත්තලේ දිගේ තමා G කියන තොරණය G sin θ කියන තොරණය යටතේ චලනය වෙන්නේ. ආනත්තලේ දිගේ G sin phi බෙදීම 3. එතකොට ආනත්තලයට ලම්බකව ඒ කියන්නේ AB ට ලම්බක දිශාවට F සමාන ma දැම්මොත් තොරණයක් නැහැ. එතකොට එතෙන්ට එන්නේ අපි AB ට ලම්බකව මේ කේන්ද්‍රයෙන් ඉවතට දානවා S සමාන ma. එතකොට S ඍණ mg cos phi බෙදීම 3 සමානයි m වතාවක් බිඳුව. මොකද ආනත්තලයක ලම්බකව ත්වරණය බිඳුවයි. එතනින් එනවා S සමාන mg බෙදීම 2යි කියලා. ඊට පස්සේ B වෙත ළඟා වීමට මොහොතකට පෙර ප්‍රතික්‍රියාව වෙනස් වෙනවා. B ගෙන් පස්සේ B පසු කරනකොටම මේ P කියන අංශයේ ප්‍රතික්‍රියාව වෙනස් වෙනවා කියලානේ පෙන්වන්න තිබ්බේ. එතකොට B වෙත ළඟා වෙන මොහොතකට පෙර කියන්නේ AB චලිතයනේ. A ඉඳන් B ට එන චලිතය තමයි B වෙත ළඟා වෙද්දී අපිට ඉස්සෙල්ලම හම්බෙන්නේ. එතකොට A ඉඳන් B ට එන චලිතයේ පුරාවටම ප්‍රතික්‍රියාව mg බෙදීම 2යි. ඉහළට කේන්ද්‍රයෙන් ඉවතට. එතකොට එතනදී ප්‍රතික්‍රියාව mg බෙදීම 2යි. B ළඟා වෙලා ඉවර වෙච්ච ගමන්, ඒ කියන්නේ phi බෙදීම 3 පැන්න ගමන්, ඒ කියන්නේ θ පැන්න ගමන්, θ ට ආපු ගමන් ප්‍රතික්‍රියාව 5යි mg බෙදීම 2යි. ඒක හොයන්නේ අර R කියන උත්තරේට phi බෙදීම 3 ආදේශ කරාම වෙනවා 5යි mg බෙදීම 2යි. ඒ නිසා අපිට කියන්න පුළුවන් B ප්‍රතික්‍රියා විශාලත්වයෙන් mg බෙදීම 2 සිට 5යි mg බෙදීම 2 දක්වා වෙනස් වන අතර දිශාව පිටත සිට ඇතුළට වෙනස් වේ. ඔන්න ඔය කොටසට ලකුණු 20යි බලන්න එකේ B ගේ ප්‍රතික්‍රියාව විශාලත්වය දිශාවයි දෙකම වෙනස් වෙනවා. මේක සාමාන්‍යයෙන් වෙනදට එන වෘත්ත චලිතය ගානක් වගේ නෙවෙයි. ටිකක් වෙනස් රූප සටහනක් ගුරුත්වය යටතේ චලනය ආනත්තලයක් මත චලනයකුයි වෘත්ත චලිතයකුයි දෙකක් සම්බන්ධ කරලා දීලා තින්නේ ඒ ගාන. එතකොට ඔතනින් 12 වෙනි ගාන ඉවර වෙනවා.